समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අත්තිනුකෝ මේ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ යේනාහං සේහං පච්චිම කාලේ සබ්‍රහ්මචාරී පුට්ඨෝන මංකු භවිස්සාමීති පබ්බජිතේන අබින්හං පච්ච වෙක්කි තබ්බන්ති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, ඔබේ හිත වහල් භාවයකට පත් වෙලා තියෙද්දී නිවන කියන ස්වභාවය අත්දකින්න බෑ. ඒ කියන්නේ නිවන කියන ස්වභාවය අත්දකින්න වෙන්නේ නිමහල් භාවය තුල. වහල් භාවය තුල නෙමෙයි. දැන් අපි ඔක්කොම හොඳම වහල්ලු ඇත්තටම. වහල්ලු කියලා කියන්නේ ඒක නින්දාවට කියන වචනයක් නෙමෙයි, වහල් භාවයක් තුල ඉන්නවා කියන එකයි වහල් කියන එකේ තේරුම. අපි ඇත්තට වහල් වීම කියලා කියන එක අර්ථය බලනකොට අපි දැන් ඔක හොඳට තේරුම් ගන්න මම මේ කියන එකෙන්. පින්වත්නි, අපි බාහිර දේවල් වලට වහල් වෙලාද නැද්ද ඉන්නේ? අපි බාහිර දේවල් වලට වහල් වෙලා ඉන්නේ. අපි නිවහල් නෑ. දැන් බලන්න, කවුරු හරි බැන්නොත් ඒ බනින එක නිසාම අපි දුකටපත් වෙනවා. කවුරු හරි වර්ණනා කළොත් ඒ වර්ණනා කරන එක නිසාම අපි සතුටටපත් වෙනවා. දැන් අපි ඔබට හිතලා බලන්න, දැන් ඔබ තවත් කෙනෙකුගේ වචනේ නිසා දුක ඔබට එනවා නම්, තවත් කෙනෙකුගේ වචනේ නිසා සැපේ ඔබට එනවා නම්, තවත් කෙනෙකුගේ වචනේට අපි වහල් වෙලාද නැද්ද? තවත් කෙනෙකුගේ වචනේට අපි වහල් වෙලා ඉන්නේ. අපි වහල් භාවයෙන් නිදහස් පිරිසක් නෙමෙයි. අපි වහල් භාවයේ තුල දායාද වුණු පිරිසක්. දැන් බලන්න, ගෙදර දොර කැඩුනොත්, ගෙවල් දොරවල් වල මොකක් හරි බිඳ වැටීමක්, විනාශ වීමක් ඇති වුණොත්, ඒ බිඳ වැටීම, විනාශ වීම නිසාම පින්වත්නි ඔබට දුක එනවා. ඒවායේ දියුණුව නිසා ඔබට සතුට එනවා. දැන් කල්පනා කරලා කියන්න, බාහිර දේවල් වලට ඔබ තුල වහල් භාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙමනම් අපි නිවහල් නැහැ. නිවහල් ස්වභාවයේ තුල උච්චතම අවස්ථාවට තමයි නිර්වාණය කියලා කියන්නේ. දැන් බලන්න, දැන් සැප දුක තීරණය කරන්නේ බාහිර කෙනෙක් නම්, මම කියන්නේ හොඳට කල්පනා කරන්න. සැප දුක තීරණය කරන්නේ බාහිර කෙනෙක් නම්, ඔබේ සැප දුක තීරණය වෙන්නේ බාහිර දෙයක් මත නම්, බාහිර කෙනෙක් මත, බාහිර දෙයක් මත නම් ඔබේ සැප දුක තීරණය වෙන්නේ. පින්වත්නි, ඔබ බාහිර ලෝකයට වහල් වෙලාමයි ඉන්නේ. වහල් වෙලාමයි ඉන්නේ. එතකොට මේ තව කෙනෙකුට තව දෙයකට පුළුවන් ඔබට දුකටපත් කරන්න. එතකොට බාහිර දේ නිසා ඔබ දුකටපත් වෙනවා නම්, ඔබ බාහිර දේ පදනම් කරගෙන වහල් භාවයක් පවත්වනවා. වහල්කම කියන්නේ දුකක්ද සැපක්ද? දුකක්. මොකද මේ වහල් භාවයේ නිසා, වහල් භාවයේ තුලින් නවතිනවා නම් කිසි අවුලක් නැහැ. වහල් භාවයේ ඇති වෙච්ච තැනක පින්වත්නි, එළියේ තියෙන වස්තුව අපිට රකින්න වෙනවා.
එළියේ තියෙන ගොඩක් ඒ කියන්නේ ඔබට සුඛ ආස්වාදයක් යම් ගෙනත් දුන්න රූපයක් තියෙනවා නම් ඒ රූපය ඔබට නඩත්තු කරන්න වෙනවද නැද්ද? වෙනවා. ඒ නඩත්තු කරනකොට පින්වත්නි ඒ නඩත්තු කිරීම තුල කයෙන්ද වචනයෙන්ද මනසින්ද නව කර්ම හැදෙනවා. අන්න කර්ම සකස් වෙන තැන. දැන් නිවහල් භාවයේ තුල නඩත්තු කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඔබට බාහිර රූපයේ සුඛාස්වාදයක් ගෙනත් දෙනවා කියලා හිතුනොත් බාහිර රූපේ නඩත්තු කරන්න වෙනවා. දුව පුතා ගෙදර දොර ඉඩ කඩන් යාන වාහන ගෙවල් දොරවල් ඔක්කොම නඩත්තු කරන්න වෙනවා. ඇයි? එතකොට ඔබට මේ බාහිර දේ ඔබට සුඛාස්වාදයක් ගෙනත් දීලා. එතකොට ඔබට නඩත්තු කරන්න වෙනවා. බාහිර දේවල් මත ඔබ යැපෙන නිසා තමයි ඔබට වහල් භාවයක් තියෙන්නේ. දැන් නික්ලේශී උත්තමයන් වහන්සේලා තුල වහල් භාවයක් නැත්තේ එළියේ තියෙන දේවල් උන්වහන්සේලාට රකින්න උවමනාවක් නැහැ. ඇයි? උන්වහන්සේලා දන්නවා එළියේ තියෙන දේවල් මත සුඛාස්වාදේ පවරන්න පුළුවන්කමක් නැහැ. දැන් සාමාන්‍ය කෙනෙකුට දැන් මේක ඇත්තටම මේක ගැඹුරින් බලනකොට පේනවා පින්වත්නි නුවණ තියෙන කෙනෙක් ප්‍රඥාව මෝරපු කෙනෙකුට තේරෙනවා මේ එළියේ තියෙන දේවල් නඩත්තු කරන එක කිසි තේරුමක් නැහැ. හිතන විදිය වෙනස් කරගත්තාම අවුල විසඳෙනවා කියලා. ඒ කියන්නේ හිතන විදිය වෙනස් කරගත්තාම එළියේ දේවල් ආයි නඩත්තු කරන්න දෙයක් නැහැ. එළිය ඇඳත් එකයි නැතත් එකයි. බැන්නත් එකයි ප්‍රශංසා කරත් එකයි. රසට හම්බුණත් එකයි ගොරෝසුව හම්බුණත් එකයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ මාලිගාවෙනුත් වළඳලා යවහලුත් වළඳුවේ. උන්වහන්සේට ඒකේ වෙනසක් පෙනුනේ නැහැ. ඒක මේ වගේ. දැන් අපි කරන දේ නුවණ තියෙන ඥානවන්තයෙක්ගේ වැඩපිළිවෙලයි අතර වෙනස තේරුම් ගන්න මෙන්න මේකේ. මොකද්ද? මෙන්න මේ විදිහට බලන්න. දැන් හිතන්න කොහේ හරි ඇවිදගෙන යනවා. ඒ ඇවිදගෙන යනකොට ඒ ඇවිදගෙන යන මාර්ගයේ දුෂ්කරතාවයක් තියෙනවනම් අපි මේක මේ විදිහට තේරුම් ගන්න බලමු. දැන් තාර පාරක් තියෙනවා. මත්දහන හොඳටම රත් වෙලා. මේ පාරෙන්මයි යන්න වෙන්නේ. හොඳටම ග්‍රීස්ම කාලයක් කියලා හිතන්න. ඒ පාරෙන්මයි යන්න වෙන්නේ. වෙන පාරකුත් නැහැ. දැන් ඒ පාරෙන්ම නම් යන්න වෙන්නේ මෙයා කල්පනා කරන හොඳම දේ තමයි දැන් මේකෙන්ම යන්න වෙන්නේ. හොඳ වතුර බවුසරේකුත් අරගෙන ඉස්සලා පාර නිවා ගන්නවා. ඒ රත් වෙලා නම් යන්න එපායේ. කොහොම හරි මේකෙන්මයි යන්න වෙන්නේ. එතකොට යා මොකද කරන්නේ? පුළුවන් තරම් වතුර බවුසරයක් ගෙනල්ලා වතුර දදා පාර නිවනවා. දැන් අපි කරන්නේ ඔන්න ඔය වගේ වැඩක්. අපි බාහිර රූපේ මත, බාහිර ශබ්දේ මත, බාහිර ගඳ සුවඳ මත, බාහිර රසය මත, බාහිර පහස මත, බාහිර අරමුණු මත අපි යැපෙනකොට ඒ යැපීම නිසාම පින්වත්නි අපිට බාහිර දේවල් නඩත්තු කරන්න වෙනවා. මොකද අපි තුල සුඛාස්වාදයේ ගෙනත් දෙන්නේ බාහිර දේවල්. දැන් අර වතුර දාලා පාර නිවාගෙන යන්න හිතන මිනිස්සයයි අපි එළියේ දේවල් නඩත්තු කිරීමයි අතර වෙනසක් නැහැ. දක්ෂ කෙනෙක් කල්පනා කරනවා මේ පාර නිවන එක මොනතරම් කරුමක්කාර වැඩක්ද? මම සෙරෙප්පු දෙකක් දා ගන්නවා. සෙරෙප්පු දෙකක් දාගත්තාම ප්‍රශ්න ඉවරයි. අන්න ඒ වගේ දක්ෂ කෙනා හිතන විදිය වෙනස් කරනවා. බාහිර ලෝකයේ රූපයේ විදියටම තිබුණාවේ. ශබ්ද තිබුණාවේ. ඒ ශබ්ද නිසා සුඛාස්වාදය හෝ දුක්ඛාස්වාදය ඇති නොවන විදිහට මම ඒක ඇතුළට ගන්නවා එච්චරයි. ඒක හරියට මේ තාරපාර රත් වෙලා නිසා සෙරෙප්පු දෙකක් දාන විදිනවා වගේ. දැන් අපි කරන්නේ තාරපාර රත් වෙලා නම් ඒකට වතුර ගගා නිව යන්න හදනවා. අන්න ඒ වගේ එකක් තමයි අපි මේ බාහිර ලෝකේ නඩත්තු කර කරන්නේ. ඒ නිසා අපි වහල් වෙලා ඉන්නේ. බාහිර ලෝකේටම වහල් වෙලා ඉන්නේ. එතකොට මේ වහල් භාවයේ තුල ඉන්න තාක්කල් අපිට නිදහසක් නිවහල් භාවයක් සැබෑවටම අත්දැක ගන්න ලැබෙන්නේ. ඒ නිසා නිවහල් භාවයක් නිදහස් භාවයක් අත්දකින්න සැබෑ ශ්‍රාවකයෙක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපට ඒකට අදාළ වැඩපිළිවෙල කියලා දීලා තියෙනවා. ඒ වැඩපිළිවෙල තුල ජීවමාන වීමයි වටින්නේ. දැන් අද මේ දේශනාව තුලින් මම ඔබට දේශනා කරන්න කල්පනා කළා බොහොම වැදගත් කාරණා කීපයක්. ඒ තමයි අංගුත්තර නිකායේ තියෙනවා දසක නිපාතේ දස ධම්ම සූත්‍රය කියලා. ඒක දසක නිපාතේ තියෙනවද නැද්ද කියනවට වඩා පිරිත් පොතේ තියෙනවා කිව්වොත් මිනිස්සු දන්නවා. එතකොට මේ පිරිත් පොතේ තියෙනවා දස ධම්ම සූත්‍රය කියලා. ඒක කියවලා බලන්න. ඒකේ තියෙනවා මේ පැවිද්දෙක් උදේ හවස ප්‍රතිවේක්ෂණා කරන්න ඕන කාරණා 10ක්.
දසයි මේ බික්කවේ ධම්මා පබ්බජිතේන අබින්නම් පච්චවේකිතබ්බං කියලා සූත්‍රේ පටන් ගන්න. මානෙනි මේ කාරණා 10 පැවිද්දෙක් විසින් උදේ හවස ප්‍රතිවේක්ෂා කරන්න ඕන කියලායි උන්වහන්සේ දේශනා කරන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ඔබ වහන්සේලා මොකටද මේ අපිට ඕක කියන්නේ? ඔබ වහන්සේලා කරන්න ඕන එකක් අපිට මොකටද කියන්නේ? පැවිද්දොන්ඩනේ කරන්න කියලා තියෙන්නේ. පින්වත්නි, පැවිද්දන්ට වෙනම නිවන් මාර්ගයක්, ගිහියන්ට වෙනම නිවන් මාර්ගයක් කියලා නිවන් මාර්ග දෙකක් නැහැ. එකම නිවන් මාර්ගයේ තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා පැවිද්දොන්ට වෙනම එකක්, ගිහියන්ට වෙනම එකක් තියෙනවා කියලා. ඒ නිසා මේ පැවිද්දන්ගේම අඩුපාඩු හොය අපේ ජීවිතේ අපි ගෙවනවා. නමුත් මම කොච්චර ධර්මයත් එක්ක කිට්ටුයිද? මම කොයිතරම් ධර්මයට සමීප වෙලා ඉන්නවද? මගේ ගනුදෙනුව ධර්මයත් එක්ක කොයිතරම් හැදිලා තියෙනවද කියලා අපි කවදාවත් කල්පනා කරලා බලන්නේ නැහැ. දැන් මෙතන පැවිද්දෙකුට අදාළ ප්‍රමාණයටම ගිහියෙක් ඒවා ගලප ගන්න ඕනේ නැහැ. නමුත් ගිහියෙකුටත් මේ 10 ප්‍රතිවේක්ෂණා කිරීම ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා මම ගිහියෙකුට අදාළ මාත්‍රාවට විතරක් මේ දේශනාව කරනවා. මොකද දැන් ගොඩාක් බුද්ධ දේශනා පැවිද්දොන්ට තමයි කිව්වේ. භික්කවේ කියලා ආමන්ත්‍රණය කළේ, මහණෙනි කියලා ආමන්ත්‍රණය කළේ මේ සංඝයා ආමන්ත්‍රණය කරන ආමන්ත්‍රණ පාඨ වලින් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ භික්ෂුව. එහෙම කියලා අපිට මේ දේශනාව ගිහියෙකුට ගලප ගැනීමේදී බැහැර කරන්න බෑ. මොකද ගිහියෙක්ගේ සහ පැවිද්දෙක්ගේ දෙදෙනාගේම ඒකායන අරමුණ නිවන. නිවන කරා යන ශ්‍රාවකයෙකුට මේ ධර්ම වලින් තොරව නිර්වාණය ස්පර්ශ කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් මේකේ පළවෙනි කාරණේ තමයි, මේවා හරි වැදගත් කාරණා. මේකේ පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පළවෙනි එක. වේවන්නියම්හි අජ්ජූපගතෝති පබ්බජිතේනා බින්නම් පච්චවේකිතබ්බං. මේ පැවිද්දෙක් නිතරම කල්පනා කරන්න ඕනලු මම වෙනස් වර්ණයකට පැමිණිච්ච කෙනෙක් කියලා උදේ හවස සිතන්න ඕනලු. මෙතන වර්ණය කිව්වේ මේ හැමේ පාට කියන එක නෙමෙයි. වෙනස් වර්ණයකට. ඒ කියන්නේ මම මේ පැවිද්දෙක් විදියට කසාවත් දරාගෙන ඉන්න කෙනෙක් කියලා පැවිද්දෙක් හිතන්න ඕනලු. එතකොට මේක ගිහියෙකුට කොච්චර ගැළපෙනවද, කොයිතරම් මාත්‍රයකින් එකතු කරගන්න ඕනද කියලා ගිහියෙක් කල්පනා කරන්න පුළුවන්. පින්වත්නි, ගිහියෙකුත් හැමදාමත් කල්පනා කරන්න ඕන මම ලෝකයේ දෘෂ්ටීන්ට වඩා වෙනත් දෘෂ්ටියකින් ධර්මයේ පැත්තෙන් හිටගත්ත කෙනෙක්. ඒකට හේතුව තමයි දැන් ලෝකයේම දෙවියෝ ශ්‍රේෂ්ඨයි කිය හිටියේ. මහා බ්‍රහ්මයාට පුද පූජා කර කර හිටියේ. ලෝකයේ මිනිස්සු ගොඩාක් කරන්නේ මැවුම් වාදයට බර චින්තනයක් පුහුණු කරන එක. නමුත් ඔබ මතක තියාගන්න, ඔබ බුදුරජාණන් සරණ ගියා නම් වෙනත් වර්ණයකට පැමිණිච්ච කෙනෙක් ගිහියෙක් කියන්නේ. මොකද්ද වෙනත් ස්වභාවය? සාමාන්‍ය ලෝකයේ යටිගම් බලාගෙන යද්දී ඔබ උඩුගම් බලාගෙන යන්න ආපු කෙනෙක්. බුදුදහම පටිසෝතගාමී කියලානේ කියන්නේ. ඒ කියන්නේ වෙනත් වර්ණයකට ඔබ පැමිණිලා. එතකොට ඔබ ඒක මතක තියාගන්න ඕන. ඔබ ඒක මතක තිබ්බොත් කවදාවත් ඔය කේන්දර වලට, නැකත් වලට, දේවාල වලට අහු වෙලා යන්න ඉඩක් නැහැ. ඇයි? දන්නවා මම වෙනස් ස්වභාවයකටපත් වෙච්ච කෙනෙක්. ලෝකයේ ස්වභාවය කාමය. මම නිස්කාමයට බර වෙන්න ආපු කෙනෙක්. ලෝකයේ ස්වභාවය රාගය. මම විරාගයේ පැත්තට යන්න ආපු කෙනෙක්. මගේ වැඩපිළිවෙල විරාගයේ පදනම් වෙච්ච කෙනෙක්. සාමාන්‍ය ලෝකයේ තෘෂ්ණාවෙන් බර වෙලා යන ගමනක්. මම තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න ආපු ගමන. අන්න. එතකොට ඒක ගිහියෙකුට කල්පනා කරන්න ඕන උදේ හවස මම වෙනත් වර්ණයකට පැමිණිච්ච කෙනෙක්. අර භික්ෂුවකට වදාළ කාරණේ අදාළ මාත්‍රයට ගිහියෙක් ගලපගත්තම හරි. මොකද ගිහියොන්ට බෑනි පැවිද්දොන්ට වගේ ගුණධර්ම රකින්න. මොකද සම්බාධක සහිත ජීවිතයක් නේ ගිහියෙකුට තියෙන්නේ. ඒ නිසා ගිහියෙකුට පැවිද්දෙකුට තරම් ගුණධර්ම දියුණු කරන්න බෑ. හැබැයි පින්වත්නි, ගිහියෙක් උදේ හවස සිහි කරන්න ඕන මගේ ශාස්ත්‍රූවරයා වෙන කතාන්දරයක් කිව්වේ. ලෝකයේම මැවීම පැත්තට තල්ලු වෙද්දී මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ වෙනම පැහැදිලි කිරීමක් කළේ කියන එක අමතක කරන්න නරකයි. ඕක තමයි පළවෙනි එක. ඔන්න ගිහියෙක් උදේ හවස මතක තියාගන්න ඕන එක. මොකද මේ වර්තමානයේ බෞද්ධයෝ එක එක දෘෂ්ටි වලට අහු වෙලා යන ගතියක් අපිට පේන්න තියෙනවා. එක දෘෂ්ටි වලට අහු වෙලා යනවා. ඒ වගේ දෘෂ්ටි වලට හසු නොවි බුද්ධ ශ්‍රාවකයෙකුට පරිස්සම් වෙන්න මේ කතාව ඊටාම වැදගත්.
ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හිතන්න ඕනලු මම දෙවෙනි කාරණේ තමයි පරපටිබද්දා මේ ජීවිකාති පබ්බජිතේන අබින්නම් පච්චවේක්කිතබ්බා. මගේ ජීවිතය අනුන් පිළිබඳවයි. අනුන් පරපටිබද්ද එකක් මගේ ජීවිතේ. නිතරම සිහිය තියාගන්න ඕන. මොකද පැවිද්දෙක් යැපෙන්නේ අනුන්ගෙන්. එතකොට පැවිද්දෙක් වුණත් අනුන්ගෙන් යැපෙනකොට ඒ අනුන්ගෙන් යැපෙනකොට ආගන්තුක බව කියන එක හැම වෙලාවකම ඔළුවේ තියාගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ යන්න කියන්නේ භික්ෂුවකට මේ Tamanගේම ගෙදරට ගියත් ගරා වැටිච්ච ලිඳක් ළඟට යනවා වගේ. දැන් ගරා වැටිච්ච ලිඳක් ළඟට යනකොට හිමීට ඇඟ අයින් කරගෙන ඇඟ ටිකක් පැත්තකට කරගෙන නේද යා ඒ ලිඳ ළඟට යන්නේ. ඇඟ ටිකක් පැත්තකට කරගෙන බොහෝම පරිස්සමින් තමයි මේ ලිඳ දිහා බලන්නේ. මොකද ලිඳ ගරා වැටිලා. අන්න ඒ වගේ Tamanගේම කුලයට ගියා. Tamanගේම ගෙදරට ගියත් ගරා වැටිච්ච ලිඳක් ළඟට යනවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ මේ ගිහි ගෙදරට යන්න කියලා. ඒ කියන්නේ අනුන් සඳහා යැපෙන එක පදනම් කරගෙන කෙලෙස් ධර්ම ඇති නොවන විදියට භික්ෂුව පරිස්සම් වෙන්න ඕන. ගිහියෙක් හැම වෙලාවකම කල්පනා කරන්න ඕන මේ Tamanගේ යුතුයකම් වගකීම් ටික කරන ගමන් ඒ යුතුයකම් වගකීම් ටික අතරින් ඒ යුතුයකමට වගකීමට Tamanගේ නිවන යට කරන්න දෙන්නේ නැතුව ඉස්සරහට පරිස්සම් වීම බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. ඒ වගේම තමයි ගිහියෙකුගේ ජීවිතයත් පරපටිබද්ධ විය යුතුයි. එතකොට ගිහියෙකුත් නිතරම Taman ගැන වගේම ලෝකයේ ගැන හිතන ශ්‍රාවකයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ කෙනෙක් ඉන්න පුළුවන් හොඳට බුද්ධ පූජාව තියෙන. දැන් මම දන්න එක කට්ටියක් ඉන්නවා ඒ නෝනා උදේම බුද්ධ පූජාව තියෙනවා. ඊට පස්සේ එයා වැඩට ගිහින් ගෙදරට කෝල් කරලා අහනවා අද බුද්ධ පූජාව තිබ්බද කියලා. ඒ කියන්නේ දවල්ට. ඊට පස්සේ ආ හවසටත් ඉක්මනින් වාහනේට ගොඩ වෙලා ගෙදරට එන්නේ ගිලම්පස පූජාව තියන්න බලාගෙන. හැබැයි එයා උදේටත් දානි ටික වරද්දන්නේ තමයි. දවල්ටත් දානි ටික වරද්දන්නේ තමයි. හවසටත් ගිලම්පස පූජාව වරද්දන්නේ තමයි. ඒ වුණාට ඒ නෝනාට අම්මගේ බඩගින්න දැනින්නේ නැහැ. තමන්ගේ අම්මා කෑවද නැද්ද කියලා එයා හොයන්නේ. දැන් මට තියෙන ගැටලුව බුද්ධ පූජාවේ සැබෑ ගැඹුරු අර්ථය කොහොමද මතු කරගන්නේ ප්‍රායෝගික. එතකොට දැන් බලන්න මේ ජීවිතය ඇස්සේ පරපටිබද්ධ කියන ස්වභාවය යාගේ ජීවිතේ වැඩිලා නැහැ. ඒක බුදුරජාණන් හරියට අගය කරපු දෙයක්. ඒ අගය කිරීම නිසාම තමයි ওই මෛත්‍රිය වගේ භාවනාවක් කරද්දී පළවෙනියෙන් Tamanට මෛත්‍රිය වඩන්නේ. ඊට පස්සේ අවට සිටින සියලු සත්වෝ කියලා වඩන්න කිව්වේ ඇයි? පින්වත්නි මම කොච්චර සුවපත් වුණත් ලෝකේ සුවපත් වෙලා නැත්තම් වැඩන්නේ නැහැ. මොකද මම ලෝකයට අයිති මම මේ පෘථුවියට අයිති සාධකයක්. ඒ නිසා මම සුවපත් වීම විතරක් ප්‍රාමාණික වෙන්නේ නැහැ. මම සුවපත් වීම කියන එක ප්‍රමාණවත් සාධකයක් නෙමෙයි. ඒ නිසා පින්වත්නි ලෝකයේම සුවපත් වීම වැදගත්. ඒ නිසා මේ පරපටිබද්ධ කියන එක ජීවිතේ තියෙන්න ඕන එකක්. මම මේවා සරලව කියන්නේ. තුන්වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අබින්නම් පච්චවේක්කිතබ්බා. පැවිද්දෙක් උදේ හවස හිතන්න ඕනලු මම ගිහියන්ගෙන් වෙන්ව අන්‍ය වූ හැසිරීම් තියෙන අන්‍ය වූ කටයුතු තියෙන කෙනෙක් කියලා හිතන්න ඕනලු. එතකොට මේ මෙහෙම කල්පනා කරනකොට දැන් ගිහියෙක් මේක කොහොමද ගලපගන්නේ? ගිහියෙක් ගලපගන්නේ පොදු සමාජය අතරින් මම වෙනස් බුද්ධ ශ්‍රාවකයෙක් විදියට. ඇයි? මගේ ඉලක්කය විමුක්තිය, නිවන. මේ වෙන පොදු සමාජයට එක එක ඉලක්ක තියෙන්න පුළුවන්. නමුත් දිවිහිමියෙන් බුදුරජාණන් සරණ ගියපු කෙනෙක් නම් බෞද්ධ කියන ලේබල් එක යටතේ පෙනී ඉන්නවා නම් එයාට මේ පොදු සමාජයේ ආටෝපසාටෝප තියෙන ගනුදෙනුත් එක්ක වගේ කාම සංකල්පනා එක්ක ව්‍යාපාද සංකල්පනා එක්ක හිංසා සංකල්පනා එක්ක ගනුදෙනු කරන්න බෑ. අන්න බලන්න පොදු සමාජයේ කතාවට වඩා මම වෙනස් කියලා මතක තියාගන්න. නමුත් දැන් බෞද්ධයාගේ ආවාසනාව කියන්නේ බෞද්ධයට ආවේනික ආකෘතියක් නෑ. දැන් අපේ විවාහ උත්සවයක් අරගෙන බලන්න. දැන් ඔය මේ දමිල පින්නතුන්ගේ විවාහ උත්සව තියෙනවා ඒගොල්ලන් ආවේනිකයි. ඊට පස්සේ ඉස්ලාම් පින්නතුන්ගේ විවාහ උත්සව තියෙනවා ඒගොල්ලන්ගේ ආවේනිකයි. ඊට පස්සේ ක්‍රිස්තියානි කතෝලික සම්භවයක් තියෙන අයත් තියෙනවා ඒගොල්ලෝ පල්ලිය වටේ ඊටාම ලස්සන සංස්කෘතියක් හදාන්නේ ඒගොල්ලන්ටත් ආවේනිකයි. නමුත් බලන්න අවාසනාව බෞද්ධයෙක්ගේ විවාහ උත්සවයකට ගිහින් බලන්න නිශ්චිත ආකෘතියක් තියෙනවද කියලා?
මං හිතන්නේ ලංකාවේ බෞද්ධයෝ තරම් බටහිරට ආවඩන જાතියක් ඉන්නවා කියලා. එච්චරට බටහිරට ගැති වෙච්ච චින්තනයක් ලංකාවේ බෞද්ධයන්ට තියෙනවා. ඒකට හේතුව තමයි මේ බෞද්ධ මුහුණු ඒ කියන්නේ දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් ওই සංස්කෘතිය නේද වර්ණනා කරන්න කියලා. නැහැ. සංස්කෘතියෙන් තොරව මූලික බුදුරජාණන් වහන්සේගේ කතාව කතා කරගන්න බෑ. අපි සංස්කෘතියට ගරහන්නේ අවාසනාව ඒ කියන්නේ සංස්කෘතිය වර්ණනා කරන්නෙත් නෑ. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔය කියා සංස්කෘතිය නේද වර්ණනා කරන්න කියලා. නෑ. සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච සංස්කෘතිය ඊටාම ලස්සනයි. ඒක හරියම විසිතුරුයි. ඒක හරියම අවිහිංසාවාදී. ඇත්තටම බුදුරජාන් වහන්සේගේ නාමයෙන් ගොඩනැගිච්ච සංස්කෘතිය තුළ සත්ව ඝාතනය නෑ. ම්ලේච්ඡත්වේ නෑ. ප්‍රචණ්ඩත්වේ නෑ. ඒ ප්‍රචණ්ඩත්වයක් නෑ. අද නිකන් බේබදුකම වැහි වැහලා තිබ්බට ප්‍රචණ්ඩත්වයක් නැහැ. නමුත් වෙනත් ආගමික ශාස්ත්‍රවරුන්ගේ නාමයෙන් ගොඩනැගිච්ච සම්ප්‍රදායන් දිහා බලන්න. හරිම ප්‍රචණ්ඩයි සමහර හැසිරීම. සමහර ආගමික මතවාද වෙනුවෙන් පෙනී ඉන්න ආගමික ශාස්ත්‍රවරයා පිළිබඳ සමරන දවසට පවා විශාල වශයෙන් සත්ව ඝාතනය කරනවා. ඒ කියන්නේ අවිහිංසාවාදයක් නැහැ. නමුත් ඒ නිසා බෞද්ධ සම්ප්‍රදාය සංස්කෘතියටවත් කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බෑ. ඒ සංස්කෘතිය මත දායාද වුණ පමණින් අවබෝධය කරා යන්න බෑ. ඒක අපි පස්සේ හදාගත්ත එක. නමුත් අපේ සංස්කෘතිය හරිම අවිහිංසාවාදී. එතකොට ඒ බඳු සංස්කෘතියක් අතහැරලා බටහිර ගැටිකම හදා ගන්නවා නම් ඒ බඳු බෞද්ධයෝ ගැන ඒගොල්ලන්ගේ මේ දාර්ශනික ආහාර පද්ධතිය ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ මෙතනදී මතු කරන කාරණේ හරිම වැදගත්. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝති පබ්බජිතේ නබින්නම් පච්චවේක්කිතබ්බං මම වෙනත් හැසිරීම් කටයුතු තියෙන කෙනෙක් මහා සමාජයත් එක්ක ගිහියෙක් කල්පනා කරලා බලන්න පැවිද්දෙකුට අදාළ විදියට නෙමෙයි මම මේ දේශනාව කරන්නේ. පොදු සමාජයේ හැසිරීමුත් බුද්ධ ශ්‍රාවකයෙක් විදියට මගේ හැසිරීමුත් අතර විසමපාතයක් තියෙන්න ඕන. ඇයි? බුදුරජාණන් වහන්සේ කියපු මානව ගුණධර්ම මා තුල නැත්තම් ඒ මානව ගුණධර්ම නැති තැනක මේ මහා සමාජයෙන් වෙනස් වෙච්ච සැබෑ බුද්ධ ශ්‍රාවක භාවයක් ගොඩ නැගෙන්න මේක උදේ හවස සිහි කරන්න ඕන. මම බෞද්ධයෙක් විදියට මොනවද මේ කරන්නේ? මගේ ශ්‍රාවක භාවය තුල මම මේ මොනවද කරමින් ඉන්නේ කියන එක නිතර පින්වත්නි කල්පනා කරලා බලන්න ඕන එකක්. හතරවෙනි කාරණේ තමයි කච්චිනුකෝ මේ අත්තා සීලතෝන උපවදතිති පබ්බජිතේ නබින්නම් පච්චවේක්කිතබ්බං පැවිද්දෙක් විතින් නිසරම කල්පනා කරන්න ඕනලු කිමෙක්ද මේ දේශනාවේ එහෙමයි තියෙන්නේ. පැවිද්දෙක් විසින් නිතරම කල්පනා කරලා බලන්න ඕනලු පින්වත්නි කච්චිනුකෝ මේ අත්තා සීලතෝන උපවදතිති කිමෙක්ද මගේ සීලයෙන් මට උපවාද කෙරෙයිද? නිතරම නුවණින් විමසන්න ඕන. ඒ කියන්නේ උදේ ඉඳලා හවස වුණාට පස්සේ බුද්ධ ශ්‍රාවකයෙක් විසින් Tamanගේ රැකපු සීලය ගැන Tamanට සීලය විසින් උපවාද කරනවද කියලා ප්‍රශ්න කරලා බලන්න ඕන. මගේ සීලය සිදුරු වුණාද? මගේ සීලය කැළැල් වුණාද? මගේ සීලය ජරා ජීර්ණ වුණාද කියලා නිතර කල්පනා කරලා බලන්න ඕන. මොකද සීලයෙන් තමයි නිවන් මාර්ගයට මූලික පදනමේදී උපකාරය හදලා දෙන්නේ. ඒ කාලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුණු සීලයට දායාද වුණු බුද්ධ ශ්‍රාවකයෝ හිටියා. මේ දුර්භීක්ෂ කාලෙවත් සීලයට කැළැල් වෙන්න දුන්නේ නැහැ. අද සීලය ගැන අපි එච්චර තැකීමක් නොකලට ඒ කාලේ දිවි පුදාගෙන සිල් රැක්කේ. ජීවිතේ දීලා සිල් රැක්කේ. මලත් කමක් නැහැ සීලේ නම් කැළැල් කරගන්නේ නැහැ කියලා. ඇයි මරණයේ විශ්මයක් නැහැ. මරුණාම මරණය කියන එක මහා අමුතු අත්දැකීමක් නෙමෙයි. නමුත් දුසිල්වත් වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් දිවුර නිසිල් ගන්න. ඇයි සිල් ගන්න කලින් ඒකනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කිය තිසරණිය තුල ශක්තිමත් වෙලානේ සීලය අදිෂ්ඨාන කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙවි සීලයක් අදිෂ්ඨාන කළේ. ඒ බඳු සීලයක් ගත්ත ශ්‍රාවකෙක් හැමදාමත් කල්පනා කරලා බලන්න ඕන කියනවා. මට කච්චිනුකෝ මේ අත්තා සීලතෝන උපවදතිති පබ්බජිතේ නබින්නම් පච්චවේක්කිතබ්බං කි මොකක්ද මගේ සීලයෙන් මට උපවාද කෙරෙනවද කියලා බුද්ධ ශ්‍රාවකෙක් උදේ හවස කල්පනා කරලා බලන්න ඕන. ඒක හරි වැදගත් දෙයක්. එක තැනක හාමුදුරුව කෙනෙක් වැඩ හිටියා. ඒ කාලේ හාමුදුරුවන්ට දානි හම්බුන්නේ නැහැ. දානි කියන්නේ ඒ කාලේ මිනිසුන්ටත් දානි දී ගන්න විදියක් තිබ්බේ නැහැ. ඉතින් මේ පොඩි හාමුදුරුව කෙනෙක් උපසම්පදා වෙලත් නැහැ මගේ හිතේ. ඉතින් මේ හාමුදුරුව මේ අම්බලමක හිමීට හාන්සි වෙලා ඉන්නවා. ඉතින් අර සාගත කාලවල දානි නැහනේ.
හරි අමාරුයි හාමුදුරුවන්ටත් කවුරුවත් දානි පූජා කළේ නැහැ. මෙහෙම මේ ස්වාමීන් වහන්සේ ඉන්නකොට පින්වත්නි මේ ස්වාමීන් වහන්සේට මේ හරිම විඩාබර කමට හිමීට මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් හාන්සි වෙලා හිටියා. ඒතර මේ ස්වාමීන් වහන්සේ හාන්සි වෙලා ඉන්නකොට වැඩිහිටි හාමුදුරුව කෙනෙක් හිටියා රජගෙට ඒ හාමුදුරුව පින්ඩපාත යනවා මාලිගාවට. සමහර මාලිගාවලට හිතයිෂී අයට විශේෂ වරප්‍රසාද හම්බ වෙනවනේ. ඒක හැම කාලෙම එහෙමයි. අද සහ හෙටත් එහෙම වෙයි, එදත් එහෙමයි. මේ හාමුදුරුව පින්ඩපාත ගිහින් පාත්‍රයට දානි ටිකකුත් අරන් එනවා. හැබැයි ඉතින් ඒ ගුණයකට අරන් ඉන්නේ හේතුව කවුරු හරි කෙනෙක් දානි ටිකක් මේ හාමුදුරුව කෙනෙක් පාරේ හම්බුනොත් දානි ටික දෙන්න කියලා හිතාගෙන. පින්වත්නි එදා ඒ දානි ටික අරගෙන ඇවිල්ලා එනකොට මේ දැක්ක මේ අම්බලමේ පොඩි හාමුදුරුව කෙනෙක් ඉන්නවා. ගිහින් ඇහුවා ප්‍රිය ආයුෂ්මතුනි මොකද මේ නිදාගෙන ඉන්නේ? අනේ ස්වාමීනි මට නැගිටින්න අමාරුයි. මට හරි අමාරුයි වෙහෙසයි. ඇයි කියලා ඇහුවා. දැන් දවස් කීපයක් දානි වළඳන්න නැහැ. එහෙනම් නැගිටලා මේ දානි ටික වළඳන්න කිව්වා. දැන් අර මේ පොඩි හාමුදුරුවන්ට කිව්වා අර වැඩිහිටි හාමුදුරුවෝ එහෙනම් ආයුෂ්මතුනි දැන් නැගිටලා මේ දානි ටික වළඳන්නකෝ කිව්වා. එතකොට අර වැඩිහිටි හාමුදුරුවෝ අහලා තියෙනවා මේ වැඩිහිටි හාමුදුරුවන්ගෙන් අහලා තිනවා ආයුෂ්මතුනි දැන් වෙලාව කීයද කියලා. මේ වෙලාව කීයද? ඉර අවරට ගිහින්ද කියලායි මේ ඇහුවේ. දැන් සමහරට ඉර අවරට යෑම ගැනත් මතවත් තියෙනවා. දැන් සමහර වෙලාවට ඉර අවරට යන්න සෑහෙන වෙලා යනවා. දැන් අපි සම්මත වෙලාවෙන් 12 කියලා ගත්තට 12 පහුවෙලා වළඳන්න බැරි කමක් නැහැ. ඒකත් වැරදිවට අල්ලන්න හොඳ නෑ අපි. මේ කාලය සම්මත කරගෙන ඉන්නේ ඒ රටින් රටට. ඒ නිසා මේවා ගැනත් වැරදි දුර්මත තියෙනවා හරියට. 12 පහුවෙලත් සමහර එහෙම වළඳන එක කිසි ගැටලුවක් නැහැ ඇතැම් දවස්වලට. මොකද ඉර මුදුන් වෙන කාලේ අපේ ඔරලෝසු පැයට හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර ඉර මුදුන් වෙන වෙලාවට සාපේක්ෂව තමයි ওই විකාලේ පැනවිලා තියෙන්නේ. එතකොට අර ස්වාමීන් වහන්සේ ඇහුවා මේ ආයුෂ්මතුනි දැන් වෙලාව කොහොමද කියලා. දැන් මේකේ තිබුණේ බත් තිබුණේ. දැන් වෙලාව කොහොමද කියලා අහද්දී අර වැඩිහිටි හාමුදුරුවෝ කිව්වා පොඩි නම මිනිසුන්ට කණ්ඩ නැතුව ඉන්නවා. සංඝයාටත් දාන්නේ නැහැ. තමුන්නාන්සේ වෙලාවක් අහනවා. මෙන්න මේ ටික වළඳනවා කියලා ටිකක් සැරෙන් කිව්වා. මේ මිනිසුන්ටත් දාන්නේ නැතුව ඉන්නවා. අපිටත් මේ වළඳන්න නැතුව ඉන්නවා. මේ සාගතය නිසා මේ තමුන්නාන්සේ වෙලාවක් ගැන අහනවා. මෙන්න මේ ටික නැගිටලා වළඳනවා කියලා කිව්වා. එහෙම කියනකොට අර හාමුදුරුවෝ හිතුවා මේ ස්වාමින් වහන්සේ සීලයට ගරු කරන කෙනෙක් නෙමෙයි. සීලයට ගරු කරන කෙනෙක් නෙමෙයි. අනේ ස්වාමීනි සමා වෙන්න. දැන් උන්වහන්සේට අර සීලයට ගරු නොකරන බව හිතට හිතුණා. නමුත් පින්වත් එක කියන්න ගියේ නෑ. කිව්වා අනේ ස්වාමීනි සමා වෙන්න. මට ඔය දානි ටික එපා. මලත් ඔය දානි ටික මට එපා. දැන් බලන්න මේ සීලයට හිස නැමීම මොන තරම් ප්‍රබල දෙයක්ද? හරි ගැඹුරු දෙයක් ඒක. ඒක හේතුව ගිහියෙක් හෝ පැවිද්දෙක්. දැන් සමහර අය හිතන්නේ මේ හාමුදුරුවෝ විතරයි මේක කරන්න ඕනේ කියලා. ගිහියෙක් පවා උදේ හවස නිතර කල්පනා කරන්න ඕන, නිතරම කල්පනා කරන්න ඕන කච්චිනුකෝ මේ අත්තා සීලතෝන උපවදතිති. මගේ සීලේ කැළල්ුණාවද්ද? මගේ සීලය අපිරිසුදු වුණාවද්ද කියලා උදේ හවස බුද්ධ ශ්‍රාවකෙක් සිහි කරලා බලන්න ඕන. ඒක මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න හැම ශ්‍රාවකයෙකුටම අතිශය වැදගත් දෙයක් පින්වත්. මේක ඉතාම වැදගත් දෙයක් ඒක. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට හරි උපකාරාර්ථයෙන් ඉතාම වැදගත් කාරණයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතනදී මතු කරලා පෙන්වන්නේ. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කොට වදාරනවා සබ්බේහි මේපියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අබින්නම් පච්චවේකිතබ්බා. හැම වෙලාවකම විමසන්න ඕනලු ඥානවන්ත සබ්‍රක්‍මචාරීන් විසින් සීලයෙන් පරිභව නොකරේදයි නිතර සිහි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මම රකින්න සීලය මොනතරම් ආර්යකාන්ත සීලයකට සමානද? නිවන කරා යන ශ්‍රාවකයෙකුගේ සීලයකට මම රකින්න සීලය මොනතරම් සමානද කියලා උදේ හවස සිහි කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් එයා එක එක සීල වෘතවලට අහු වෙලා යන්න පුළුවන්. හරියට ලංකාවෙත් ඉන්නවාද එක එක බුදුහාමුදුරුවෝ කිව්වා කියලා එක එක සීල වෘතවලට හම්බෙලා යනවා. ඔය එළවලු බතුයි කණ්ඩේ හිමත් හිතාගෙන ඉන්න අය එහෙමයි. වෙජිටේරියන් වෙන්න බලාගෙන ඉන්නේ. ඒ අයත් එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව එහෙම එකක් නෙමෙයි.
බුදුරජාණන් වහන්සේ දේශනාව තමන්ට ලැබෙන්නේ මොනවද? නොබැදී නොඇලෙන්නේ නැතුව වළඳන්නයි බුද්ධහම උගන්වන්නේ. නමුත් දැන් අද ඉන්නවා සමහර අය මේ නිර්මාංශ වීම ගුණයක් විදිහට සලකාගෙන ඒකට මහා ලොකුවට වර්ණනාවක් දීලා වටිනාකමක් දීලා හැසිරෙන අය හරියට අද ඉන්නවා. එතකොට ඒ අයගේ ජීවිතය තුළ බලාගෙන යද්දී මේ සමහර විට මේ නිර්මාංශ නොවිච්ච කෙනෙක්ගේ තරම්වත් ගුණධර්මත් නැහැ. දැන් නිර්මාංශ වීමට වඩා භයානක හිතේ වදක චිත්තේ තියෙනවා නා. දැන් සමහරට එයා වෙජිටේරියන් නමුත් නෝනට ගහනවා, දරුවන්ට ගහනවා, අහල පහල ගෙවල් ආයෙ කරඬු වෙනවා. ඒතකොට හිතේ වදක චිත්තේ තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි එයා වෙජිටේරියන්. ඒ වගේ තැනක සීලයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ වදක චිත්තේ භයානකයි එළවලුයි බතුයි කනවට වඩා. නිර්මාංශ වෙච්ච කෙනෙක් නිර්මාංශ වෙන්න මස් වළඳන්න එපා. ඒක ඉතා හොඳ දෙයක්. හැබැයි මේවා ಗುಣධර්ම කියලා හිතාගෙන සීලය කියලා අහුවෙලා ඉන්නවා. ඒකයි මෙතන කියන්නේ ඇත්තටම මේවා කොච්චර වැදගත්ද කියනවා නම් භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා සබ්බේහි මේපියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අබින්නම් පච්චවේක්කිතබ්බං කියලා 6 වෙනි කාරණේත් මතක් කරන්නේ ඒකයි. මොකද්ද 6 වෙනි කාරණේ? 6 වෙනි කාරණේ තමයි ඒ කියන්නේ 5 වෙනි කාරණේ විදියට පැහැදිලි කළේ ඥානවන්ත සබ්‍රක්‍මචාරීන් වහන්සේලා පෙන්වා දෙන සීලයකට මගේ සීලය සමානද? ඒ රහතන් වහන්සේලා ගරු කරාපු සීලයට මම රකින්න සීලය කිට්ටුද? රහතන් වහන්සේලාමක් තරම් සීල රකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ ආර්ය උතුමන් ප්‍රශංසා කරපු ගරු බුහුමන් කරපු සීලයකට මං රකින්න සීලය කොච්චර කිට්ටුද කියලා බලන්න ඕනේ. ඊළඟ කාරණේ විදියට මතක් කරනවා මේ භාග්‍යතුන් වහන්සේ සබ්බේහි මේපියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අබින්නම් පච්චවේක්කිතබ්බං සියලු ප්‍රියමනාප දෙයින් වෙනස් වීම වෙන්වීම මම උරුමයි කියලා කල්පනා කරනවා. හගී පැවිද්දෙකුට නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම මේ කතාව වැදගත්. මොකද්ද? පින්වත්නි නිතර නිතර කල්පනා කරන්න ඕන. සබ්බේහි මේපියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති. සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වීම වෙන්වීම මම උරුම කරගෙනයි ඉන්නේ. සියලුම සජීවී අජීවී ප්‍රියමනාප දේවල්. සියලුම සජීවී අජීවී ප්‍රියමනාප දේවල් වල වෙන්වීම ස්වභාවය කරගෙනයි මම ඉන්නේ. වෙන්වීම දායාදේ කරගෙනයි මම ඉන්නේ. වෙන්වීම උරුම කරගෙනයි මම ඉන්නේ. ඒක උදේ හවස සිහි කරන්න කියනවා. එතකොට දැන් ප්‍රියමනාප දෙයින් වෙන් වෙන්න වෙනවා කියලා හිතාගෙන ඉන්නකොට ප්‍රියමනාප දෙයින් වෙන් වෙන්න වුණා කියලා යාට අමුතුවෙන් අමාරුවක් නැහැ. ඇයි? බලාපොරොත්තුෙන් හිටිය දෙන වෙලා තියෙන්නේ. එතකොට බලාපොරොත්තුෙන් නොවිච්ච දෙයක් බලාපොරොත්තු නොවීදී යම් දෙයක් Taman කරා පැමිණෙනකොට යා කඩා වැටෙන්නේ නැද්ද? කඩා වැටෙනවා. ඇයි? දැන් හිතන්න සමහරවිට දාන පෑන් පූජා කරනවා. පන්සලටත් එනවා යනවා. හොඳට පුළුවන් විදිහට ගුණ ධර්මයක් දියුණු කරගෙන ඉනවා. මේ බඳු කල්පනාවක් නැහැ. මොකද්ද කල්පනාවක් නැත්තේ? එයාට කල්පනාවක් නැහැ පින්වත්නි සබ්බේහි මේපියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන. උදේ හවස එයාට මතක් වෙන්නේ අනේ මම මේ ප්‍රියමනාප දේවල් මගේ වසඟේ තියාගන්න බැරුව වෙනස් වීම වෙන්වීම ස්වභාවයේ කරගෙන නේද මම මේ ඉපදිලා ඉන්නේ කියලා මතක නැහැ. ඔන්න එයාගේ දරුවා මැරෙනවා. දරුවා මැරෙන්න ඕනේ දරුවට හෙම්බිරිසාවක් ඇති වුණත් සමහර අම්මලාට දරා ගන්න බෑ. එතකොට මේ බඳු කල්පනාවක් උදේ හවස සිහි කර කර හිටියොත් මේ ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙනකොට හරි උපේක්ෂාවෙන් ඒවාට සමු දෙන්න පුළුවන්. පින්වත්නි උපේක්ෂාවෙන් සමු දෙන්න පුළුවන් ශ්‍රාවකෙක් වෙන්න උපේක්ෂාවෙන් සමු ගන්න පුළුවන් ශ්‍රාවකෙක් වෙන්න. මේ දෙකම තියෙන්න ඕනේ. සමු දෙනකොට හෙල්ලෙන්නත් එපා සමු ගන්නකොට හෙල්ලෙන්නත් එපා. අර එක තැනක තියෙන්නේ සංග්‍රාමයේ ජය ගන්න හිතනවා නම් සංග්‍රාමයේ ජය ගත්තා නම් සංගාම ජී කියලා කියන්නේ ඒකනේ. සංග්‍රාමයේ ජය ගත්තා නම් ආයතින් නාබි නන්දති එන කෙනා ගැන විශේෂ අදහසකුත් නැහැ. පක්කමන්තීන සෝචති යන කෙනා ගැන ශෝකයකුත් නැහැ. එන කෙනා ගැන සතුටකුත් නැහැ. යන කෙනා ගැන ශෝකයකුත් නැහැ. ඇයි සංග්‍රාමයේ ජය ගන්න නිවන ගැන අදහස තියෙනවා නිවනට හිතපත් කරගෙන තියෙනවා. එතකොට නිවනට අපේ හිතපත් නොවුනත් නිවන ගැන අදහසක් තියෙනවා නම් මේ බඳු චින්තනයක් පුහුණු කරන්න ඕන පින්වත්නි කරන්න ඕන. ඒ නිසා උදේ හවස මේක හැම බෞද්ධයෙක්ම මේ කාලේ වැඩියෙන් සිහි කරන එක හොඳයි. මොකද මරණයට ලොකු දුරක් නැහැ. හරි පොඩි දුරයි මරණයට තියෙන්නේ. මරණයට දුර හරි ටිකයි පින්වත්නි.
ඒ නිසා අපි උදේ හවස සිහි කරන්න ඕන එක දෙයක් මොකද්ද? මම ප්‍රියමනාප දෙයින් වෙනස් වීම වෙන්වීමක් වේද මම ඒක ඉක්මවලා නැහැ. මම ඒක ඉක්මවලා නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කර මම මේවා ඉක්මනට කියන්නේ අපිට මේ දේශනාවේ කාරණා 10ම කොහොම හරි මතු කරන්න අවශ්‍ය නිසා. 7 වෙනි කාරණේ විදිහට මතක් කරනවා හැම බුද්ධ ශ්‍රාවකයෙක්. දැන් බලන්න පැවිද්දෙකුට කිව්වා කියලා මේ ගිහියෙකුට මේ ටික ග්‍රහණය කරගත්ත කියලා මහාන වෙන්න හිතෙන්නේ නැහැ. එයාගේ ගිහිකම සාර්ථකයිනේ. ගිහිකම හරි සාර්ථකයිනේ. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේන අබින්නම් පච්චවේකිතබ්බං. ධර්මයේ දියුණු කරන කෙනෙක් අපි පැවිද්දා පබ්බජිතේන කියන එක පැත්තකට තියලා ධර්මයේ දියුණු කරන කෙනා කියන අදහසින් ගමු. ධර්මයේ දියුණු කරන කෙනෙක් හැම වෙලාවකම කල්පනා කරන්න ඕනලු මම කර්මයේ ස්වකීය කරගෙන ඉන්න කෙනෙක්. කම්මස්ස කෝම්හි ඔබ හිතන්න ඕන උදේටයි හවසටයි මේක. කේන්දරේ දායාදේ කරගත්ත කෙනෙක් නෙමෙයි මම ස්වකීය කර්මයේ දායාද කරගත්ත කෙනෙක්. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ මම කර්මයේ දායාද කරගත්ත කෙනෙක්. කම්ම යෝනි උත්පත්ති ස්ථානේ කේන්දරේ නැකත නෙමෙයි. මොකද්ද? කම්ම යෝනි. එතකොට දැන් මේ ධර්මයේ වචනේ කම්ම යෝනි කියන වචනේ උත්පත්ති ස්ථානයට පාවිච්චි වෙන්නේ ධර්මයේ. මේ pāli වචනයක් මේක. එතකොට කම්ම යෝනි උත්පත්ති ස්ථානයේ මම කර්මයේ කරගෙන ඉන්නේ කේන්දරේ නැකත නෙමෙයි. අද කර්මී ගැන වගේ වගක් නැහැ. කේන්දරේනේ ඔළුව උඩ තියාගෙන ඉන්නේ. උපන් නැකතනේ ඔළුව උඩ තියාගෙන ඉන්නේ. කම්ම යෝනි උත්පත්ති ස්ථානේ මොකද්ද? නැකත කේන්දරේ මොකක්වත් නෙමෙයි. කර්මය. කම්ම යෝනි. ඊට පස්සේ කම්ම බන්දු ඥාතියා කර්මයේ කරගෙනයි ඉන්නේ. කම්ම බන්දු. ඊට පස්සේ කම්ම පටිසරණෝ පිලිසරණ කර්මයේ කරගෙනයි ඉන්නේ. කල්යාණං වා යහපත් විදියට හරි පාපකං වා අයහපත් විදියට හරි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ කර්මය යහපත් විදියට හරි අයහපත් විදියට හරි මම දායාදේ කරගෙන ඉන්නේ කියලා උදේ හවස සිහි කරන්න කියනවා. පින්වත්නි එතකොට විවිධ මිත්‍යා දෘෂ්ටීන්ට අහු වෙලා යයිද? අහු වෙන්නේ නැහැ. උදේ හවස මෙහෙම අනේ පින්වත්නි ගොඩක් ඒවා ඕනේ නැහැ. අභිධර්ම කතායි අර කතායි මේ කතායි ඔක්කොම ඕනේ නැහැ. ඒ ඔක්කොම වටිනවා. මේ බඳු එක දේශනාවක් පුහුණු කරන්නේ නැත්තේ ඇයි? ඇයි පුහුණු කරන්න බැරි? මේ ASCII සීලයේද සමාධියේද ප්‍රඥාවද බහුසුරුතභාවයේද ඔක්කොම මේ ASCII සැඟවිලා නැද්ද? සැඟවිලා තියෙනවා. භාවිතා කරන්නන්ගේ අඩුව මිසක් දේශකයන්ගේ අඩුවක් අද නැහැ. ඊළඟට පින්වත්නි 8 වෙනි කාරණේ මතක් කරනවා කතං භූතස්ස මේ රත්තිං දිවා වීති පතන්තිති පබ්බජිතේන අබින්හං පච්ච වෙක්කිතබ්බං. 8 වෙනි කාරණේ කල්පනා කරන්න ඕන රෑදවල් ඉක්මවත් ඒ කියන්නේ රෑදවල් වශයෙන් මේ ගෙවෙන්නේ මගේ කාලේ බුද්ධෝත්පාදයේ කියන එක උදේ හවස මේ දිවා රාත්‍රී ගෙවෙනවා නේද කියන එක පැවිද්දෙක් සිහියෙන් ඉන්න ඕන. එතකොට මේ දිවා රාත්‍රී වශයෙන් ගෙවෙන්නේ අන් කවරක්වත් නොව ඔබේ ආයුෂයයි පින්වත්නි. මේ ගෙවෙන්නේ මම නම් කියන්නේ ඔබේ ආයුෂය කියනවටත් වඩා මේ දිවා රාත්‍රී වශයෙන් ගෙවෙන්නේ සොඳුරු බුද්ධෝත්පාදයයි. වෙන මොකක්වත් නෙමෙයි. මේ දිවා රාත්‍රී වශයෙන් ගෙවෙන්නේ සොඳුරු බුද්ධෝත්පාදයයි. මේ බුද්ධෝත්පාදයේ පිලිසරණ නම් මගහැර ගන්න පයින් ගහන්න එපා මේකට. එතකොට මේ දිවා රාත්‍රී ඉක්මවනවා කියලා පැවිද්දෙක් ධර්මයේ දියුණු කරන කෙනෙක් කල්පනා කරනවා. බුද්ධ ශ්‍රාවකෙක් මගේ මේ දවසක් ගානේ දිවා රාත්‍රී වශයෙන් ගෙවෙනවා නේද කියන එක පිළිබඳ බුද්ධ ශ්‍රාවකයෙකුට නුවණක් තියෙන්න ඕනේ. දැන් මේ විදිහට හිතන්න ඕනේ ඇයි? එතකොට යාට දිවා රාත්‍රී දෙකේම ගුණධර්මයක් මත ශක්තිමත් වුණු ශ්‍රාවකයෙක් විදියට ඉදිරියට යන්න පුළුවන්. එතකොට යාට දිවා රාත්‍රී වශයෙන් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව කර්මස්ථානයේ දියුණු කරමින් මගඵල අවබෝධය කරා වීරිය කරන්න පුළුවන්. ඇයි? මේ ගෙවෙන්නේ ආයුෂනේ. මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාදේනේ කියලා යාට කල්පනා කරන්න පුළුවන්. 9 වෙනි කාරණය තමයි පින්වත්නි
බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කච්චිනුකෝහං ශුඤ්ඤාගාරේ අබිරමාමීති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බා. එතකොට මේ නවවෙනි කාරණේ තමයි බුද්ධ ශ්‍රාවකයෙක්ගේ හීනය. මොකද්ද? කිමෙක්ද මම ජනයාගෙන් හිස් වූ ප්‍රදේශයකට ඇලින්නේ කියලා නිතර මෙනෙහි කරනවා. ඒ කියන්නේ මේ ජනයාගෙන් හිස් වෙච්චා කියන්නේ මේ මිනිස්සු නැත්ැනකට ගිහින් ඉන්නේ කොහොමද කියන එක නෙමෙයි. හුදේකලාවේ ධර්මයේ දියුණු කරන්නේ කොහොමද කියන එක නිතර නිතර කල්පනා කරන්න ඕනේ. විවේකීව ධර්මයක් පුහුණු කරන්නේ කොහොමද කියන ඒකට එතකොට මේ බඳු කල්පනාවක් තිබ්බාම එයාට පුළුවන් ඒකට අදාළව ටයිම් ටේබල් එකක් හදාගන්න. කාලසටහනක් හදාගන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් ඒකට භාවනාවත් ඇඩ් කරගන්න. එතකොට එයාට පුළුවන් ඒ වෙනුවෙන් සැලසුම් කරන්න. මේ කියන්නේ ආධ්‍යාත්මයේ වෙනුවෙන් මම කොහොමද වෙලාවක් වෙන් කරගන්නේ සැලසුම් කරන්නේ කියලා කල්පනා කරන්න ඕන. ඒකයි මෙතන තියෙන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කච්චිනුකෝ හං ශුඤ්ඤාගාරේ අබිරමාමීති පබ්බජිතේන අබින්නා. ශූන්‍යාගාරයකට මිනිසු නැති තැනකට කොහොමද මම හුදේකලාවේ ධර්මයේ පැත්තට බර වෙන්නේ කියලා කල්පනා කරනකොට එයාට ඒකට වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඔන්න 10 වෙනි කාරණේ බොහොම වැදගත් එකක්. ඔය විදියට කාලේ ගෙවුනාම ඔන්න ජීවිතේ සන්ධ්‍යාවට එනවා. හවස් කාලේ වෙනවා. එයාගේ ජීවිතේ සැඳෑවට එනවා. සැඳෑවට ආවට පස්සේ ඔබට කුමක් වෙයිද? බෞද්ධ ලේබල් එකෙන් බෞද්ධ මුහුණුවරෙන් පෙනී ඉන්න ඔබට කවරක් වෙයිද? ඔන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අත්තිනුකෝ මේ උත්තරී මනුස්ස ධම්මෝ අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ යේනාහං සෝහං පච්චිමේ කාලේ හවස් කාලේ පච්චිමේ කාලේ සබ්‍රක්‍මචාරී පුට්ටෝ න මංකු භවිස්සාමීති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බා. ජීවිතේ සැඳෑ කාලය යහයි කියනවා. ඔයා මනුස්ස ධර්මීය අභිබවා ගියපු ආර්ය භාවයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්ත මොනවා හරි තියනවද? කවුරු හරි යහයි. අන්න ඒ වෙලාවට පච්චිම කාලයේ හවස් කාලයේ එහෙම අහනකොට සබ්‍රක්‍මචාරී පුට්ටෝ න මංකු භවිස්සාමීති බිම්බලා ගන්න තු ඉන්න කියනවා. ඒ කියන්නේ පින්වත්නි නිශ්ශබ්දව ඉන්නේ නැති විදියට ශ්‍රාවක භාවය තුල දායාද වෙන්න කියනවා. දැන් කෙනෙක් ඇහුවොත් ඔයා බෞද්ධ වෙලා කොච්චර කාලද? නෑ ඉතින් අපි ඉපදුණු දවම් බෞද්ධනේ. මෙතන කොච්චර කාලද? දැන් මට අවුරුදු 80. හොඳයි අවුරුදු 80 ඇතුළත ඔයා මොනවද දිනු කරගත්ත ධර්මයේ කියලා ඇහුවොත් බිම්බලා ගන්න වෙනවා නම් ඒ බෞද්ධය අසාර්ථකයි. අනේ මට චිත්ත සමාධියක්වත් නැහැ කියලා කියන්න වෙනවා නම් මම එකතු කරගත්තේ දැන් පැවිද්දෙකුට උනත් එහෙම මම ගොඩනැගිලි විතරයි හැදුවේ ගාන්ටාර කුළුණු හැදුවා චෛත්‍ය බෝධි හැදුවා මම ඒවා හැදුවනේ කියලා කියන්න වෙනවා නම් ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මනුස්ස මෙතන කියනවා ආර්ය භාවය සංසිද්ධි වෙන ආර්ය භාවය ප්‍රතිවේද කළ හැකි සුදුසු ඥානයක් නොවන්නේ දැයි කවුරු හරි කෙනෙක් ඇහුවොත් බිම්බලාගෙන තෘෂ්ටිම් භූත නොවන ශ්‍රාවක භාවයක් හදාගන්න කියලා. ගිහියෙක්ගෙන් උනත් එහෙමයි. ගිහියෙක්ගෙන් කවුරු හරි ඇහුවොත් වැඩි තමන්ගේම පවුලේ පුංචි ළමෙක් හරි ඇහුවොත් දැන් 100 මෙච්චර කල් 100 බෞද්ධ වෙලා මොනවද හම්බුනේ කියලා ඇහුවොත් ඒ දරුවාට ගිල ගන්නත් බැරුව වමාර ගන්නත් බැරුව හිර වෙලා ඉන්න වෙනවා නම් 100ට. ඒ 100 බුද්ධ ශ්‍රාවක භාවයේ ගැඹුරු අර්ථය මතු කරගන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ භාවිතා කරන්නයි අවශ්‍ය. භාවිතා කරනකොට එයාට හිස් අතින් මිය යන්න වෙන්නේ නැහැ. එයාට ඒකාන්ත වශයෙන් නෑ මම මේ විදිහට භාවනා කළා. මට චිත්ත සමාධිය තියෙනවා. මගේ එකඟ වෙච්ච හිතක් තියෙනවා අවම වශයෙන්. මට පැය 3-4ක් එකඟ වෙච්ච සිතකින් ඉන්න පුළුවන්. මම බුදුරජාණන් වහන්සේ වදාළ කර්මස්ථාන දියුණු කරපු කෙනෙක් කියලාවත් අඩුම මගපල කොහොම වුණත් කියන්න පුළුවන් ශ්‍රාවක භාවයක් හදා. එහෙම කියන්න නම් දියුණු කරපු ධර්මයක් තියෙන්න ඕන. ඒ බඳු දියුණු කරපු ධර්මයක් තිබුණු ශ්‍රාවකයෙකුට අභිමාණයෙන් ඇස් පියා ගන්න පුළුවන්. ඒක ගිහියෙකුටත් සාධාරණයි පැවිද්දෙකුටත් සාධාරණයි. ඒ නිසා ගිහි පැවිදි අපි හැමෝම ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරගන්න ඕන. මොකද බුද්ධ කාලේ මරණාසන්න වෙච්ච වෙලාවේ හාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා. ඔබ වහන්සේ මොනවා හරි මේ මනුස්ස ධර්මයේ අභිබවා ගියපු උත්තරීතර මනුස්ස ධර්මයක් තියනවාද? ඒ කියන්නේ මඟඵල අවබෝධයක් පැත්තට කුමක්ද ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික ප්‍රවේශය? ඒ කාලේ හාමුදුරුවෝ නම් ඉතින් ගොඩාක් දෙනෙක් Tamanගේ ආධ්‍යාත්මය ප්‍රකට කළා. ඉතින් ඒ බඳු ආධ්‍යාත්මය ප්‍රකට කරන්න පුළුවන් විදිහට ගිහි පැවිදි අපි හැමෝම ඔබත් මමත් එකතු වෙලා ගුණධර්ම දියුණු කරමින් Tamanගේ ආධ්‍යාත්මය තුල ශක්තිමත් විය යුතුයි. ඒ බඳු ශක්තිමත් භාවයකට